අයිබෝවන් ආයුබෝවන් ටීචර්. ආයුබෝවන්. ඉතින් අද අපි පටන් ගන්න හදන්නේ 9 6 වෙනි පාඩම මානව රුධිර සංසරණ පද්ධතිය. ලියාගන්නකො මාතෘකාව මානව රුධිර සංසරණ පද්ධතිය. හරි ලියාගත්තා. එතකොට අච්චුපතේ මුලින්ම දාලා තියෙනවා රූපයක් පිටු අංක 72. බලන්න මොකද්ද මේ දාලා තියෙන රූපය කියලා පිටු අංක 72. පිටු අංක 72. මොකද්ද තියෙන්නේ දිනිති? මිනිස් හෘදයෙහි සිරස් කඩක්. මිනිස් හෘදයෙහි සිරස් කඩක්. ඉතින් මොකද්ද මේ හෘදය කියලා කියන්නේ? සමහරවිට ඔයගලන්ට දැල්ලා ඇති ඔය බය වුණාම එහෙම දිව්වහම එහෙම මේ පපුව ඇතුලේ ඩිඩ් ගාන දැයිලා තියෙනවද? දැයිලා තියෙනවා සිද්ධිජ ඩිඩ් ගාන. සමහරට හදිසියෙ ප්‍රින්සිපල් ඔෆිස් එකට එන්න කිව්වොත් ඩිඩ් ගාන. එහෙම නැත්නම් රැයට තනියෙන් වගේ අම්මලා කොහේ හරි ගිහිල්ලා නම් ඔය ගහක කොළයක් අතටනොත් එහෙම බය වුණාම හුඟක් දුර දිව්වහම ඩිඩ් ගාන. එක මොකක් හරි වැරද්දක් කරලා තාත්තට අහුවේ කියලා හිතුනොත් ඔපෝ ඩිඩ් ගාන. මේ අත්දැකීම තියනවාද කියන්න මේ රුවන්ත? තියෙනවා ටීචර්. එහෙනම් හරි. ඔන්න ඔය ඩිඩ් ගාන ගැන තමයි මේ කියලා දෙන්නේ. එතන ඕකට අපි කියනවා හෘදය වස්තුව. තියෙන තැන හරියටම කිව්වොත් මේ හරි මැද එහෙම නෙවෙයි. හරි මැද නෙවෙයි. වම් අත පැත්තට වෙයි. ඒ වම් අත පැත්තට වෙන්න කියන්නේ මේ පැත්තට වෙයි. ඉතින් වම් අත පැත්තට වෙන්න තමයි මේක තියෙන්නේ චුට්ටක් වම් අත පැත්තට වෙන්න. ඉතින් මේකට එන ආරක්ෂාවක් තියෙනවා. බලමු මොකද්ද මේ ආරක්ෂාව කියන්නේ? මේ වැන්ද එයාට එතකොට මේ කෑලි තුනකට බෙදුවොත් අපේ කෑලි තුනකට බෙදුවොත් තුනෙන් දෙකක් වම් පැත්තට වෙනවා. වම් පැත්තට තුනෙන් දෙකක් වම් පැත්තට. මේ පැත්ත තමයි වම මේ පැත්ත දකුණ. තුනෙන් දෙකක් වම් පැත්තට. මේ හරි පැත්ත නෙවෙයි. මේ වම් පැත්තට වෙන්න ඔන්න ඔහම ඔන්න ඔය හැඩති එකක් පිටලා තියෙනවා. නෝකට තමයි අපි කියන්නේ හෘදය වස්තුව කියන්නේ. ඒක ගැන තමයි අද අපි පැය දෙකම කතා කරන්න හදන්නේ. මේකේ ප්‍රමාණය ගත්තොත් අත තමන්ගේ අත විටමලෝප ප්‍රමාණයට සමානයි. එතකොට මේ තියෙන සාමාන්‍ය වැඩිහිටි එක්කෙනෙක්ගේ හෘදයක් මේ ආකෘතියක් රබර් වා ප්ලාස්ටික් වගේ ඒවායින් හදපු. ඒතර අත විටමලෝප ප්‍රමාණයට සමානයි ඔය. අත විටමලෝප ප්‍රමාණයට සමානයි මේ. එතකොට තියෙන්නේ කොහෙද? වම් අත පැත්තට වෙන්න. මේ පැත්තට වෙන්න තමයි තියෙන්නේ. වම් අත පැත්තට වෙන්න මේ හරි මැද නෙවෙයි. ඔන්න ඔහම තුනෙන් දෙකක් වම් අත පැත්තට වෙන්න තමයි මේක පිහිටුවලා තියෙන්නේ. අස්ති මොකුත් නැහැ. මේ තනිකර මස් පේශීමය අවයවයක් තමයි මේක. මේක නම් මේ මෙහෙම බලන්න පුළුවන් මේ හැඩැති එක. මේ හැඩැති එක. මේක මට නම් මේ අරින්න පුළුවන් මෙහෙම. අරින්න පුළුවන්.
දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ කැපුම ගැන තමයි කතා කරන්නේ. ඔයගොල්ලෝ පොතේ දාලා තියෙන්නේ. මෙන්න මේ කැපුම තමයි පොතේ දාලා තියෙන්නේ. ඒතර මේ කැපුම සහ මේකේ තියෙන කොටස් තමයි අපි අද කතා කරන්න යන්නේ. එතකොට මේකට තියෙන ආරක්ෂා ඉතාම වටිනා ඉන්ද්‍රියක්. හෘදයට වයස අපිට වැඩි. ඇයි එහෙම කියන්නේ? අපේ වයස ගණන් ගන්නේ කවද ඉඳලාද? කවද ඉඳලාද නිමේෂ් අපේ වයස ගණන් ගන්නේ? ඉපදිලා මාස 10කින් පස්සේ නෑ. බඩේ ඉඳලා මාස 10කින් පස්සේ. බඩේ ඉඳලා මාස 10කට පස්සේ. එතකොට අපි ඉපදෙනකොට අපිට හෘදය වස්තු නැද්ද? තියෙනවා. තියෙනවානේ. ඒ නිසා අපිට වැඩි හෘදය වස්තුවට වයස වැඩි. කවද්ද මේ හෘදය වස්තුව විවේක ගන්න? විවේක ගන්න යට වෙලාවක් නැහැ. එයා විවේක ගත්තොත් අපිට මොකද වෙන්නේ? මැරෙනවා. මැරෙනවා. ඒ හින්දා හෘදය වස්තුව විවේක ගන්න විදිහක් නැහැ. ඒ හින්දා එයා වැඩ කරන අතරම චූටි විවේක ගන්නවා. අපි ඔය 11 පන්තියේ කියලා දෙනවා විවේක ගන්න හැටි. දැන් මොකද වෙන්නේ අපිටත් වැඩි හෘදය වස්තුවට වයසයි. ඊට පස්සේ කවද වෙනකන් අපි මිය යන තුරුම නොකඩවා වැඩ කරනවා. මෙයා කරන වැඩේ තමයි අපි අද කතා කරන්නේ. එතකොට මේ හෘදය වස්තුවේ පුදුම ආරක්ෂාවක් දීලා තියෙනවා. දැන් මේ පොඩි ළමයි විශේෂයෙන් කෙට්ටු පිරිමි ළමයි ඔය ෂර්ට් එකක් එහෙම නැතුව ඉන්නකොට දැකලා දෙනවද ඉලෑට ටික. ඉලෑට ටික. ඔන්නෝම තියෙනවද ඉලෑට. කෙට්ටු එක තමයි තියෙන්නේ. අර බුදුහාමුදුරුවන්ගේ දුෂ්කර ක්‍රියා කරන රූපවල එහෙම ඔය පෙන්නලා තියෙන ඉලෑට ටික. මෙන්න මේවට අපි කියනවා ඉලෑට. එහෙම නැත්නම් පර්ෂු. මේ පර්ෂු වලට ඇතුලෙන් එනං හෘදය වස්තුවට ආරක්ෂාවක් නැද්ද? ආරක්ෂාවක් තියෙනවා ඉලෑට. ඉලෑට වලින් ඇතුලේ තමයි තියෙන්නේ. හදිසිය වැරදිලාවත් මොකක් හරි එකක් මෙහෙම ඇනෙන්න ගියොත් මොකේද ඇනෙන්නේ ඉස්සෙල්ලා? ඉලෑට වල. ඉලෑට වල නිසා ඉලෑට වලින් නිකන් වැටක් ගහලා වගේ. ඒක ඇතුලේ තමයි හෘදය වස්තුව තියෙන්නේ. එතකොට අපි දැන් වාක්‍ය දෙක තුනක් ඕක තියෙන තැන ගැන ලියාගෙන කොටස් ටික බලමුකෝ. මාතෘකාව ලියාගත්තද මානව රුධිර සංසරණ පද්ධතිය කියලා? ලියාගමු. හෘදය වස්තුව heart එක මම මෙතන ලියන්නම් අකුරු බලන්න හෘදය වස්තුව කියලා ලියන හැටි. හෘදය කියලා ලියමු ඒදී. හෘදය උරස් කුහරය තුල උරස් කුහරය කියන්නේ බඩ කෑල්ල මොන කුහරයද? තීජායි කියන්නකෝ. බඩ කෑල්ල මොන කුහරයද? උදර කුහරය. පපුව කෑල්ලට කියන්නේ උරස් කුහරය. හෘදය උරස් කුහරය තුල තුනෙන් දෙකක් කොහමද දක්වනද? වම එකක් වමට තුනෙන් දෙකක් වම් පසට වී පිහිටා ඇත. තුනෙන් දෙකක් වම් පසට වී පිහිටා ඇත. හෘදයට ඉල ඇට වලට කියන හොඳ නම පාර්ශු. පාර්ශු මේදී පාර්ශු කල්ලාල අපුරු තියෙනවා. පාර්ශු ඉලට වලට කියන හොඳ නම පාර්ශු. හෘදයට පාර්ශු වලින් ආරක්ෂාව සැලසී. පාර්ශු වලින් ආරක්ෂාව සැලසී.
දැන් චුට්ටක් තියෙන තැන ඇඳගම බලන්න. මම මේ රතු පාටින් මේ තියෙන්නේ හෘදය. තුනෙන් දෙකක් වම් පැත්තට වෙන්න තියෙනවා. මම මේක මේ තුනට බෙදුවා මෙතන පපුව. පුරස් කුහරය. තුනට බෙදලා වම් පැත්තට වෙන්න ඇඳලා. දැන් ඇඳ ගන්න රූප සටහනක් මෙයා තියෙන තැන මේ පාර්ශ්ව මේ බෙල්ල මේ අත් දෙක. දැන් ලකුණු කරගත්තා හරි. දැන් ඕගොල්ලන්ගේ පොතේ රූප සටහනට උඩින් දාලා තියෙනවා ක්‍රියාකාරකම 6 1 කියන තැන මේ හෘදේ රූප සටහනක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේම ගෙඩියක් වගේ එකක් මේක පෙත්තක් නෙවෙයි. මේ ගෙඩියක් වගේ එකක්. ටිකක් ලං කරලා පෙන්නුවොත් පේනවද? පේනවද පැහැදිලිව? පේනවා ටීචර්. මේ තියෙන්නේ. හරි. කොට අපි හදන්නේ දැන් මේක මෙහෙම අරලා මේ පැත්ත තමයි බලන්න හදන්නේ. හරි. ඔන්න ඔය කොටස් ටික තමයි බලන්න හදන්නේ. මේ කොහෙම ගෙඩිය වගේ තියෙන්නේ ඔය. හරි. දැක්කේ? එතකොට දැන් අපි හදන්නේ මේකේ කැපුමක්. මොකද්ද කැපුම? අපි අඹ ගෙඩිය කපන්නේ. අඹ ගෙඩිය කපනවා වගේ අන්නේ අතර කපලා මේකේ තියෙන කොටස් ටික බලන්නයි යන්නේ. ඉතින් මේකේ හැඩය ගත්තාම අර ඕගොල්ලෝ මෙන්න මෙහෙම හැඩයක් අඳිනවා නේද? කාට් එකට අනෝම හැඩයක් අඳිනවා නේද? එතකොට මේ හැඩය ආසන්න වශයෙන් තියෙනවා. මේ අපි මේ අඳින හැඩේ ආසන්න වශයෙන් මේකේ තියෙනවා මේ හෘදේ. ඒතර හැඩේ ගත්තොත් පොඩ්ඩක් තල්ලු වෙලා වගේ මේ පැත්තට ඔන්නෝම තල්ලු වෙච්ච ඔන්නෝම. එතන මේකේ දැන් අපි ගොඩාක් කොටස් නම් කරන්න යන හින්දා කොටස් ටික ඔක්කොම අපිට ඕන වෙනවා. එතකොට මම මේ දැන් මේක මේ පොත දිහා බලන්නේ මේ කියන විදිහට අඳින එක. එතකොට ඔයගොල්ලන්ට මේ කොටස් ටික ඔක්කොම මතක ඉන්නවා හොඳට. දැන් එතකොට මේ CR පිටු භාගයක් පාවිච්චි කරලා ආසන්න වශයෙන් ප්‍රමාණයක් මම කියන රබර් බෝලයක් විතර ප්‍රමාණයකට මේක මේ හැඩේ ඇඳ ගන්නකො බලන්න පැන්සලෙන් අඳින්න. රබර් බෝලයක් වගේ ප්‍රමාණයකට ඉගෙන මේ ටික ගත්තාම රබර් බෝලයක් වගේ වෙන්න ඒ ප්‍රමාණයට. මොකද ගොඩාක් කොටස් තියෙනවානේ චූටියට ඇඳොත් අපිට බැරි වෙනවා කොටස් ටික ලකුණු කරගන්න. දැන් පැන්සලක් අරන් ඔය හැඩේ අඳින්න හැඩේ ආරක්ෂා වෙන විදියට. පැන්සලෙන් අඳින්න මම පාට දාන වෙලාවට කියන්නම්කෝ පාට. හරිද කිම්මානි? හරි ටීචර්.
සිග්නල් තියෙනවද ඔයාලට? දැන් එතකොට ඊළඟ රවුම යන හැටි ඊළඟ දැන් පැන්සල් තියලා මේ බලන්න. මොකද පොතේ තියෙන කාඳින්න නම් ඉතින් කරදරයක් නැහැ. මට තියෙන පොතේ ආවල් පිටුවේ තියෙන රූප සටහන් හදලා කොටස් ටික නම් කරන්න කියන්නයි තියෙන්නේ. ඒව නොකිය මම මේ ලේසි කරලා දෙන්න හදන්නේ මේක. මේක හරියට අද මෙතන ඉගෙන ගන්න 11 අපි ආයෙ හෘදේ සහ ඒ ක්‍රියාකාරීත්වය කතා කරනවා. එතකොට ඔයගොල්ලන්ට හරි ලේසි දැන් හරියට ඉගෙනගෙන තිබ්බහම. දැන් පෑන් තියලා මේ බලන්න. දැන් බලන්න මම මේ අඳින විදිහ මෙතනින් මෙහෙම ගන්නවා මේ ඩබල් ලයින් යන්න හදන්නේ. මෙහෙම ආවා. හරි. දැන් අනිත් පැත්ත. දැන් අදින්න බලන්න පැන්සලෙන්. මෙන්න මෙතන මම චුට්ටක් මහතට ඇඳා. දැක්කයි? මේ පැත්ත මහතයි මේ පැත්ත හීනී. ඒකත් කල්පනාවට අරගෙන අඳින්න. අපි මේ අඳින්නේ අපි ඉස්සරහා ඉන්න එක්කෙනෙක්ගේ හෘදය. අපි ඉස්සරහා ඉන්න එක්කෙනෙක්ගේ හෘදය අඳින හින්දා මේකේ වම දකුණ මාරු වෙලයි තියෙන්නේ. ඒ නිසා මම ලකුණු කරනවා මේ පැත්ත වම් පැත්ත වම මේ පැත්ත එහෙනම් දකුණු දකුණු වම දකුණු ලකුණු කරන්නකො වම දකුණු වම මම රතු පාටෙන් ලිව්වා දකුණ නිල් පාටෙන් ලිව්වා වම රතු පාටෙන් ලියමුකෝ මේ ඔක්කොම හේතු ඇතුව මේ කියලා දෙන්නේ යන්නේ වම රතු පාටෙන් ලියන්නකො පස්සේ තේරෙයි ඇයි රතු පාටෙන් ලිව්වේ කියලා දැන් මේ හෘදය වස්තුවේ මේ උඩ කාමර මේකේ දැන් කාමර ඔක්කොම තියෙනවා 1යි 2යි 3යි 4යි කාමර 4ක් තියෙනවා. එතකොට හෘදය වස්තුවේ කාමර 4ක් තියෙන එක හෘදය වස්තුවේ කාමර 4ක් තියෙන එක ශීරපායින්ට කවුද ශීරපායින් කියන්නේ? කිරි වැඩෙන සතු කිරි බීලා වැඩෙන සත්තු පොඩි කාලේ අම්මගෙන් කිරි බීලා වැඩෙන සත්තු අපිත් එහෙමනේ ඒ නිසා අපිත් ශිරපා. එතකොට මේ පොඩි කාලේ අම්මගෙන් කිරි බීලා වැඩෙන සත්තු බල්ලා පූස අපි දැකලා තියෙන උන් අම්මගේ කිරි බොන අලියා සිංහයා ගවයා එළුවා. එතකොට ඒ වගේ පොඩි කාලේ අම්මලාගෙන් කිරි බීලා වැඩෙන සත්තුන්ගේ හෘදය වස්තුව කාමර 4යි. හෘදය වස්තුව කාමර 4යි ශීරපායි සතුන්ගේ. ඊළඟට තවත් සත්ත්ව කාණ්ඩයක් තියෙනවා පක්ෂීන්. පක්ෂීන් කියන්නේ කුරුල්ලෝ. ඒතර කුරුල්ලෝ කියන්නේ හොටක් තියෙනව කුරුල්ලෝ. එතකොට කුරුල්ලන්ගේ හෘදය වස්තුවේ කාමර කීයක් තියෙනවද? කාමර 4ක් තියෙනවා. එහෙනම් කාමර 4ක් තියෙන එක කාට පොදු ලක්ෂණයක්ද? ශීරපායි සතුන්ටයි පක්ෂීන්ටයි පොදු ලක්ෂණයක් හෘදයේ කාමර 4ක් තියෙනවා. එතකොට මේ උඩ කාමර වලට කියන්නේ කර්ණිකා කියලා. උඩ කාමර කර්ණිකා මේ කාමර කර්ණිකා
යට කාමර කෝෂිකා යට කාමර කෝෂිකා මෙන්න මේ කාමරේ මම මේ කියන්නේ මේක කෝෂිකා මේක එතකොට සිංගියුලර් කෝෂිකාව මේක කර්ණිකාව දැන් චුට්ටක් ඉන්න කලබල වෙන්න එපා වෙලා තියෙන පැය දෙකම හෘදේ තමයි කතා කරන්නේ ඒ නිසා හොඳට ඉවසලා අහන්න දැන් මේ බලන්න එතකොට මේ උඩ කාමර මේකත් එහෙනම් මොකද්ද මේකත් කර්ණිකාව. කර්ණිකාවක් මේක කෝෂිකාව. එතකොට මේ පැත්ත දකුණු පැත්ත හින්දා මේක දකුණු කර්ණිකාව මේක දකුණු කෝෂිකාව මේක වම් කර්ණිකාව. වම් කර්ණිකාව මේක වම් කෝෂිකාව. කෝෂිකාව දැන් කාමර හතර නම් කරගන්නකො උඩේව කර්ණිකා යටේව කෝෂිකා වම දකුණ අනුව ලකුණු කරන්න දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව වම් කර්ණිකාව වම් කෝෂිකාව අඩි රෝල් තියලා ඊතල ගහන්න ඕනේ අඩි රෝල් තියලා ඊතල ගහන්න දැන් කාමර හතර හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ. දැන් මේ හෘදය ගත්තාම හෘදය මම කිව්වා වම් අත පැත්තේ තියෙන්නේ කියලා. හෘදයේ වස්තුවට යටින්. හෘදයේ වස්තුවට පහළ. හෘදයේ වස්තුවට පහළ මෙතෙන්ට වඩා ආමාශය තියෙනවා. තව ටිකක් පහළට යනකොට වකුගඩු තියෙනවා. තව ටිකක් පහළට යනකොට කකුල් දෙක තියෙනවා. එතකොට හෘදයේ වස්තුවට පහළ කොටස් වල ඉඳලා හෘදයේ වස්තුවට පහළ කොටස් වල ඉඳලා අපිරිසිදු ලේ අරගෙන හෘදයේ වස්තුවට පහළ කොටස් වල ඉඳලා මම මෙන්න මෙතනින් ලකුණු කරනවා මෙයා අපිරිසිදු ලේ ලකුණු කරන්න මම ගන්නෙ නිල් පාට දැන් ඔයගොල්ලෝ කෝෂිකාව මකන්න එපා ඉතින් මම මේ මකනවා දැන් මට ඉඩම දෙන්න දැන් එතකොට මේ අපිරිසිදු රුධිරය හෘදයේ වස්තුවේ පහළ කොටස් වල ඉඳලා ඇවිල්ලා එනවා මෙන්න මෙහෙම වාහිනිය. ඇවිල්ලා ඒක මොන කාමරයකටද විවෘත වෙන්නේ? මොන කාමරයකටද විවෘත වෙන්නේ? දකුණු දකුණු කර්ණිකාවට. කර්ණිකාවට විවෘත වුණා. දකුණු කර්ණිකාවට විවෘත වුණා. එතකොට මම මේකට ඊතලයක් ගහනවා නම් උඩ පැත්තට තමයි ඊතලයක් ගහන්න ඕනේ. ඇයි? ශරීරයේ පහළ කොටස් වල ඉඳලා අපිට සිදුරේ ඇවිල්ලා මෙන්න මේ සිදුරෙන් මේ කර්ණිකාවට දැන් විවෘත වුණා. මේකට මම නමක් දෙන්නයි හදන්නේ. පහළ කොටස් නම් අපි පෙර කොටස් වලට කියන්නේ పూర్ව. එහෙනම් විරුද්ධ වචනේ పూర్ව අපර. పూర్ව මේකට කියනවා නම අපර. අපර කියන්නේ పూర్ව නෙවෙයි අපර. අපර කියන්නේ පසු කොටස් කියන එක. අපර මහා අපර මහා ශිරාව. අපර මහා ශිරාව. කො අපර මහා ශිරාව මෙන්න මේක අපර මහා ශිරාව. එතකොට දැන් අපර මහා ශිරාව අඳින්නේ කොහෙද? පහළ දෙයට පහළ ඉඳලා අපිට සිදුරේ අරගෙන ඇවිල්ලා දකුණු කර්ණිකාවට විවෘත වෙන. මේ විවෘත වෙන සිදුර මං ඇන්නේ. දැන් ලකුණු කරන්නේ මේක අපර මහා ශිරාව. අපර මහා ශිරාව. නැත්තම් මේකට තවත් නමක් තියෙනවා. ඒකත් ඔතනම ලියා ගන්න. අධර මහා ශිරාව. අධර මහා ශිරාව කියන්නේ ඒකටමයි. අපර මහා ශිරාවටම ඊට පිළිමහ ගන්න වෙනවා. මොකද මේ තව ගොඩාක් කොටස් නම් කරන්න තියෙනවා.
දැන් අපිරිසිදු කොටස් අපිරිසිදු රුධිරය ඒකයි නිල් පාටින් යන්නේ හෘදය වස්තුර පහළ කොටස් වල ඉඳලා ඇවිල්ලා දකුණු කර්ණිකාවට විවෘත වුණා. එහෙනම් මේ කාමරයේ තියෙන ලේ පිරිසිදු ලේද අපිරිසිදු ලේද? අපිරිසිදු ලේ අපිරිසිදු ලේ තියෙන්නේ. ඇයි අපිරිසිදු ලේ දැන් එතකොට ඒ වගේම දැන් ඒ හෘදයට යටනේ හෘදයට ඉහළ කොටස් වල ඉඳලා හෘදයට ඉහළින් මොනවද තියෙන්නේ? අත තියෙනවා. බෙල්ල තියෙනවා. ඔළුව තියෙනවා. එතකොට හෘදයට ඉහළ කොටස් වල ඉඳලා අපිරිසිදු ලේ අරගෙන ඒ වගේම වාහිනියක් එනවා මේ කර්ණිකාවට. ඇවිල්ලා එයත් මෙහෙම සිදුරකින් විවෘත වෙනවා. මේකට නමක් හදලා කියන්නේ මේක අපරමහාශිරාව නම් මේක උත්තර මහශිරාව. අපර කියන එකේ විරුද්ධ වචනේ පූර්ව මහාශිරාව කියලා කියනවා. පූර්ව මහාශිරාව එහෙම නැත්නම් සිතියන් වල හැටියට මේක උතුර ඒ නිසා උත්තර මහාශිරාව පූර්ව මහාශිරාව පූර්ව මහාශිරාව මේක අනිත් තම උතුරු පැත්තේ ඉඳලා සිටියේ මේ පැත්ත උතුරනේ උත්තර මහා ශිරාව කියලා කියන නම් දෙකම ලියා ගන්න ඊට පිටිපහගෙන ලියා ගන්න. පූර්ව මහා ශිරාව එහෙම නැත්නම් උත්තර මහා ශිරාව දෙකම එකයි. දෙකටම මන් දෙක නම් දෙක ගානේ කිව්වා. දැන් මේකට ලේන පැත්තට ඊතලයක් දැම්මොත් මේ පැත්තට තමයි රුධිරය ගලාගෙන එන්නේ. දැන් අපර මහා ශිරාවෙනුයි පූර්ව මහා ශිරාවෙනුයි දෙකෙන්ම ආපු අපිරිසිදු ලේ කොහෙටද විවෘත වුනේ? දකුණු කර්ණිකාවට. කර්ණිකාවට දිනිත විවෘත වුණා. එතකොට මෙතන තියෙනවා මෙන්න මෙතන තියෙනවා මේ නිකන් උලුවසක් වගේ එකක්. එතකොට අපි ඕකට කියනවා මෙන්න මෙතනට කියනවා මෙන්න මේක ඉතින් කියන කපාටයක් කියලා. මේ කපාටයක් කියන අදහස තමයි ඉංග්‍රීසියේ වැල්. කොහොමද පිළිගන්නේ වැල් තියෙන්නේ? බයිසිකලේ වැල් තියෙනවා. එතකොට මේ වැල් එකෙන් උලන් දෙපැත්තටම යනවද? නෑනේ එක පැත්තටයි යන්නේ. වැල් එකක් කියන්නේ මොකද්ද? වැල් එකක් කියන්නේ ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියන්නේ කපාටයක්. කපාටයක් කියලා කියන්නේ එක පැත්තකට විතරයි ගමන් කරන්නේ. දැන් මෙතනින් මේ රුධිරය මෙතන වැල් එකක් එහෙම නැත්නම් කපාටයක්. මේ කපාටේට නමක් තියෙනවා. මෙතන මේ කෝෂිකාවයි කර්ණිකාවයි දෙක වෙන් වෙන්නේ මෙන්න මෙතනින්. නිකන් උළුවසක් වගේ පොඩි තැන. එතෙන්ට කියන්නේ අපි කපාටයක්. එතකොට මෙතන මේ කපාටය මතක තියාගන්න විදිහ. මොකද අපේ ප්‍රශ්න පත්‍රයට අහනවා දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර පිහිටා ඇති කපාටය කුමක්ද කියන. එහෙම නැත්නම් කපාටය වන්නේ. ඒ හින්දා අපිට මේක පාඩම් තියෙන්න ඕන. ඉතින් කපාටය කොහොමද මතක තියාගන්නේ? ඒක බලන්න මම මතක තියාගන්න විදිහක් කියන්නේ. ආයේ O level ලියනකම් O level නෙමෙයි ඉතින් තවත් එහාට මේ යනකම්ම දැන් අපිට ඕන වෙන වචනයක්. මෙතන බලන්න මෙතන දාපුණනේ අකුරු කීයද? 3යි. 3යි. අකුරු 3යි. 1 2 3. හරි? දාපුණ 1 2 3. මේ කපාටේ නම ත්‍රිතුණ්ඩ කපාටේ. ත්‍රිතුණ්ඩ කපාටේ. දැන් අමතක වෙන්නේ නැහැ නේද? ත්‍රිතුණ්ඩ කපාටේ. මේ කපාටය ත්‍රිතුණ්ඩ කපාටය. මෙන්න මේ කපාටය මේ එක්කනේ අන්න ඒක මොන කපාටේ ත්‍රිතුණ්ඩ කපාටේ 3 1 2 3
දකුණු අකුරු තුනයි ත්‍රිතුණ්ඩ කපාටේ. දැන් ලකුණු කරගන්න ත්‍රිතුණ්ඩ කපාටේ. දැන් එතකොට මේ උඩ තියෙන කාමරේ කර්ණිකාවේ තියෙන මොන පාට ලේද? නිල් පාට. නිල් පාට ලේ. ඇත්තටම නිල් පාට ලේ කියලා જાතියක් අපේ ඇඟේ නැහැ. නිල් පාට ලේ කියලා જાතියක් නැහැ. අපි ඉගැන්වීමේ පහසුව සඳහා අපි කියනවා අපිරිසිදු ඒවා නිල් පාටයි කියලා. නිල් පාට ලේ කවදාකවත් අතක් කකුලක් කපුණාම ඇවිල්ලා දිනවද නැහනේ. නිල් පාට ලේ කියලා જાතියක් නැහැ. හැබැයි වර්ණේ පොඩි වෙනසක් තියෙනවා. නමුත් ඉතින් නිල් පාට නම් නෙවෙයි. පොඩ්ඩක් වෙනස් කරදියක් තියෙනවා. දැන් මෙතනින් දැන් මේ කර්ණිකාවේ තියෙන අපිරිසිදු ලේ. මේකට අපිරිසිදු ලේ කොයින්ද? අපරමහා ශිරාවෙන් ආව මුළු ශරීරයේම තියෙන අපිරිසිදු ලේ මෙතෙන්ට. පූර්වමහා ශිරාවෙනුත් ආව මුළු ශරීරයේම තියෙන අපිරිසිදු ලේ. මේ අපිරිසිදු කියන එකේ අදහස තමයි ලේ වල ඔක්සිජන් අඩුයි වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වැඩි. කාබන් ඩයොක්සයිඩ් වැඩි ඔක්සිජන් අඩුයි. එහෙම ලේ වලට අපි කියනවා මොන ලේ කියලාද? අපිරිසිදු ලේ කියලා. දැන් මේ ආපු ලේ වල කාබන් ඩයොක්සයිඩ් වැඩි ඔක්සිජන් අඩුයි. මේ ආපු රුධිරේ මේ උඩ කාමරේ තියෙන අපි ඒක නම් කරා දකුණු කර්ණිකාව කියලා. මෙයා ඔන්න ඔහොම මිරිකෙනවා. සංකෝචනය වෙනවා මිරිකෙනවා. පේශී සංකෝචනය වෙනවා මෙහෙම. මේ පේශී සංකෝචනය වෙනකොට මේ රුධිරයට කොහෙටද යන්නත් පුළුවන්. යන්න පුළුවන් කොහෙටද මෙහෙම මිරිකෙනකොට? දකුණු කෝෂිකාවට. දකුණු කෝෂිකාවට යනවා. මේ අපිරිසිදු රුධිරය දැන් මේ ත්‍රිතුණ්ඩ කපාටය හරහා මෙහෙට තල්ලු වෙන යන්න දියාවක් නැහැ. මෙතනින් මෙහෙම සංකෝචනය වෙනකොට මේකට එනවා. ඇවිල්ලා ඊළඟට වෙන වැඩේ. දැන් මොන ලේද? අපිරිසිදු ලේ. කොහෙවත් බෙදලාඩක් තියෙනවද අපිරිසිදු ලේ? නිකන් හරියට නිකන් ඇඳුමක් කිරුට උනා වගේ. දැන් කොහෙවත් අඳින්න බෑනේ, හොදන්න එපා. ඒ වගේ මේ රුධිරය දැන් පිරිසිදු කරන්නයි යන්නේ. කොහොමද පිරිසිදු කරන්නේ? පිරිසිදු කරන්න නම් මොනවද මෙයාට දැන් දෙන්න ඕනේ? ඔක්සිජන්. ඔක්සිජන් දෙන්න ඕනේ. ඔක්සිජන් දීලා කාබන් ඩයොක්සයිඩ් ටික ගන්නවා. අයින් කරන්න ඕනේ. අන්න එහෙම වුණොත් පිරිසිදු වෙනවා. මට කියන්න ඔක්සිජන් තියෙන්නේ කොහෙද කියලා? අපි හැමතිස්සෙම ඔක්සිජන් ගන්නවා. ගස්වල නෑ අපි දැන් අපේ ශරීරයේ හැමතිස්සෙම අපි ඔක්සිජන් මොන ක්‍රියාවලියෙන්ද? හුස්ම ගැනීමේදී හුස්ම ගන්නකොට හුස්ම ගන්න මොනවා ගන්නද මේ? ඔක්සිජන් ගන්න. හුස්ම ගන්න ඔක්සිජන් ගන්න තමයි හුස්ම ගන්න. වායුගෝලයේ ඔක්සිජන් 100 කීයක් තියෙනවද? වායුගෝලයේ සාමාන්‍ය වායුගෝලයේ ඔක්සිජන් 120 21ක් තියෙනවා. එතකොට අපි හුස්ම ගන්න මේ ඔක්සිජන් ටික ගන්න තමයි හුස්ම ගන්න. දැන් ඔන්න ඔක්සිජන් ටික තියෙන්නේ හැබැයි කොහෙද තියෙන්නේ? පෙනහළු වල. දැන් මේ අපිරිසිදු ලේ කොහෙටවත් බෙදලා වැඩක් නැහැ. මොකද මෙයාගේ මේ ලේ වල ඔක්සිජන් නැහැ. දැන් මෙන්න මෙතනින් නලයක් ආරම්භ වෙනවා. ඒක මෙහෙම ගිහිල්ලා මෙහෙම දෙකට බෙදෙනවා. පෙනහළු කීයක් තියෙනවද අපිට? දෙකක් තියෙනවා. දැන් මෙන්න මේ වාහිනිය මෙහෙම ගිහිල්ලා නිල් පාටින් ඇඳේ අපිරිසිදු ලේ තියෙන මෙහෙම ගිහිල්ලා දෙකට බෙදෙනවා. දෙකට බෙදිලා පෙනහළු දෙකට යනවා. දැන් මෙතනින් ආව කර්ණිකා සංකෝචනය වෙනකොට ත්‍රිතුණ්ඩ කපාටේ හරහා රුධිරය පහළට ආවා.
දැන් මෙතනිනොත් මෙයා සංකෝචනය වෙනවා. සංකෝචනය වෙනවා. සංකෝචනය වෙනකොට මේ රුධිරය මේකෙන් උඩට යන්න පුළුවන්ද? බැහැ. නෑනේ වැල් එකක් කියන්නේ මම කරන වන් වේ කියලා. එක පැත්තටයි යන්න පුළුවන්. දැන් මෙතනින් ඉහළට යන්න බෑ. දැන් මෙතනින් ආපු රුධිරය මෙතනින් සංකෝචනය වෙනකොට මෙන්න මේ වාහිනියෙන් ගිහිල්ලා පෙනහළු දෙකට යනවා. පෙනහළු වලට සංස්කෘත භාෂාවෙන් කියන්නේ පුප්පුස කියලා. පුප්පුස. ඒ නිසා මේ වාහිනියට කියනවා පුප්පුසීය දමනිය කියලා. කොයි වාහිනියටද? මෙන්න මේ වාහිනියට. මම මෙන්න මෙතන ලියන්න. පුප්පුසීය දමනිය. පුප්පුසීය දමනිය. පුප්පුසීය දමනිය කියන්නේ මෙන්න මේකට. දැන් මම ලියපු තැනින්ම ලියන්න කියලා නීතියක් නෑ. ඉඳ තියෙන තැනකින් ලියලා පුප්පුසීය දමනියට ඊතලයක් ගහගන්නකො. පුප්පුස කියන්නේ පෙනහළු. පුප්පුස. පුප්පුස කියවෙනවා මේ වචනේ කොතනද දන්නවද? මේ පිළිකුල් භාවනාව කවුරු හරි දන්නවද? පිළිකුල් භාවනාව දන්නවද? මම මුල මතක් කරන්නම්. හට්ටි මස්මි දන්නවද කවුරු හරි? හට්ටි මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා දන්නවද රුවන්ත නෑ? නෑනේ. නෑනේ. ගන්නකෝ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා දන්නවා ඇති. සීල් ගන්න හැම යන අය දන්නවා. අට්ටි මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා චතෝ මංසං නහාරු. ඕම කියලා කියන එක තමයි කියනවා පුප්පුස කියලා. පුප්පුස කියලා කියන්නේ පෙනහළු. එතකොට අට්ටි කියන්නේ අස්ති. අට්ටි මස්මින් මස් කායේ ශරීරය කේසා කේස් ලෝමා ලෝම් නකා නියපොතු දන්තා දත් ඔක්කොම කියනගේ තියෙන කැලේ එක දැනක් කියනවා පුප්පුස කියලා. පුප්පුස කියන්නේ පෙනහළු වල. දැන් මෙතනින් මෙහෙම ගිහිල්ලා මොන ලේද මේ යන්නේ? අපිරිසිදු ලේ. අපිරිසිදු ලේ. අපිරිසිදු ලේ මෙතනින් මෙහෙම ඇවිල්ලා දැන් කොහෙටද යන්නේ? පෙනහළු වලට. දෙකට යනවා. පෙනහළු එකට ගියාම පෙනහළු වල තියෙනවා වායු ගෝලයෙන් ගන්න ඔක්සිජන්. පෙනහළු වල ඔක්සිජන් පිරීලා තියෙනවා. ඒ කොච්චර හුස්ම ගන්නවද? හුස්ම ගන්න 121ක් පෙනහළු වලට යන ඔක්සිජන්. දැන් වෙන වැඩි. දැන් මේ ලේවල මොනවද ගොඩ ගහලා තියෙන්නේ? දැන් මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. පෙනහල්ලට ගිහිල්ලා කාබන් ඩයොක්සයිඩ් පෙනහැල්ලට දීලා ඔක්සිජන් උරා ගන්න. ඒ කාබන් ඩයොක්සයිඩ් වලට අපි මොකද කරන්නේ? එළියට දානවා. එළියට දානවා. අපි ආයෙත් එළියට දානවා. ඒකනේ අපි කියන්නේ අපි කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන වෙයි කියලා. එතකොට නහයෙන් එළියට දානවා. දැන් මෙතනින් ගිහිල්ලා පෙනහළු දෙකට යනවා. ගියාට පස්සේ දෙකට බෙදුවේ ඒකයි පෙනහළු දෙකටම යනවා. පෙනහළු දෙකට ගිහිල්ලා කාබන් ඩයොක්සයිඩ් ටික පෙනහල්ලට දීලා ඔක්සිජන් හොදට උරා ගන්නවා. උරා ගත්තාම ලේ මොනව වෙනවද? ඉසිඳු වෙනවා. පිරිසිදු වෙනවා. ඇයි? අපිරිසිදුයි කියලා අදහස් කරේ ඔක්සිජන් අඩු කාබන් ඩයොක්සයිඩ් වැඩි උදේනේ. ඒතර පිරිසිදු වෙනවා කියලා කියන්නේ ඔක්සිජන් වැඩි වෙලා කාබන් ඩයොක්සයිඩ් අඩු වෙනවා. එතකොට දැන් පෙනහලට ගියාට පස්සේ ලේවල තියෙන කාබන් ඩයොක්සයිඩ් පෙනහලට දුන්නා. වායු ගෝලයෙන් ගිය ඔක්සිජන් අවශෝෂණය කරගත්ත ලේවල. පුරාගත්තට පස්සේ මේ ලේ ගිනි රතු පාට වෙනවා. දුර රතු පාටයි දැන්. ඇයි ඔක්සිජන් තියෙනවනේ. එතකොට එක පෙනහැල්ලකින්
දැන් ගියේ නම් තනි වාහිනියයි. එකයි ගියේ. එකක් ගියාට එනකොට දෙකක් එනවා. එක පෙනහැල්ලකින් වාහිනී දෙක ගානේ පිරිසිදු රුධිරය අරගෙන එනවා. ඇවිල්ලා මෙන්න මේ කාමරේ ඔන්න එක පෙනහැල්ලකින් එන දෙක මෙන්න අනිත් පෙනහැල්ලෙන් එන වාහිනී දෙක. එනකොට සිදුරු කීයක් මම මෙතන අදින්න ඕනද? 4ක් හතර. 4ක් යන එකෙන් දෙක ගන්න ඒවා. එතකොට මේ 4ට නමක් හදලා කියන්න පුප්පුසන. දැන් මම රතු පාටින් ලියයි. අයි පිරිසි. ශිරා. ශිරා. පුප්පුෂිය. පුප්පුෂිය ශිරා. ශිරා පුප්පුෂිය ශිරා කීයයිද? කීයයිද? 4යි. 4ක් තියෙන. පුප්පුෂිය ශිරා 4යි. පෙරහැල්ලකින් දෙක ගානේ පෙරහළු දෙකෙන් ආපු 4. දැන් අද ගන්න පෙරහළු දෙකෙන් ආපු 4. දැන් පිරිසිදු රුධිරය ආවා. දැන් අපි මෙතන ඉඳලා රතු පාටින් ලකුණු කරන්නේ පිරිසිදු රුධිරේ. එතකොට දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ආවේ නැද්ද? මම එක සැරයකට දමනි කියනවා. එක සැරයකට ශිරා කියනවා. ඒක නම් කරන විදියක් ගැන කල්පනාවට වැටෙනවද? සමහර වාහිනී වලට දමනි කියුවා, සමහර වාහිනී වලට ශිරා කියුවා. තේරුම් ගන්න පුළුවන් මොකද්ද හේතුව කියලා. මොකක් හරි වාහිනියක් හෘදයට ලේ අරගෙන එනවනම් හෘදයට ලේ අරගෙන එනවනම් ඒ වාහිනී ශිරා. දැන් බලන්න හෘදයට ලේ අරගෙන එනකොට මම ශිරා කියලා තියන්නේ කියලා. මෙතනින් අපර මහා ශිරා වෙයි හෘදයට ලේ ගේනවනේ. මෙතනින් පූර්ණ මහා ශිරාව ඇයි හෘදයට ලේ ගේනවනේ. මෙතනින් පුප්පුෂීය ශිරා ඇයි හෘදයට ලේ ගේනවනේ. හෘදයට ලේ අරගෙන යන වාහිනිය වලට කියන්නේ ශිරා කියලා. හෘදයෙන් බහැරට ලේ අරගෙන යනවා නම් කියන්නේ මේ වෙන්නේ ඔය දමනි. දාමනි කියලා කියන්නේ. දැන් උත්තර දෙන්න පුළුවන් හොඳට අහගෙන ඉන්න ඇට විතරයි. නැත්තම් දැන් බලනවා ඉතින් මේ මොකද්ද මේ කියන්නේ කියලා. දැන් ඔන්න පෙනහළු වලට ගිහිල්ලා හොඳට පිරිසිදු වෙලා ඔක්සිජන් උරාගෙන කාබන් ඩයොක්සයිඩ් එක පෙනහළට දීලා ආවා. කාබන් ඩයොක්සයිඩ් එක අපි නහයෙන් පිට කරලා දැම්මා. ඒකනේ අපි කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා කියන්නේ. එතකොට අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් කොහෙද පිට කාබන් ඩයොක්සයිඩ්ද මේ? ලේවල තිබ්බේවා. ලේවල තිබ්බේ අපිරිසිදු ලේවල තිබ්බ කාබන් ඩයොක්සයිඩ්. දැන් මෙතෙන්ට ආවා. එතෙන්ට ආවහම මොකද වෙන්නේ? සංකෝචනය වෙනවා. සංකෝචනය වෙනකොට මේ පිරිසිදු රුධිරය මෙතනින් එනවා කෝෂිකාවට එනවා. මෙතනක් තියෙනවා දැන් වෑල් එකක් කපාටයක් තියෙනවා. මෙතනක් කපාටයක් තියෙනවනේ මේ. ඒ කපාටේට මේ නමක් කියන්නයි හදන්නේ. අකුරු කීයද? ඒකයි. එකයි. ඒ නිසා මෙන්න මෙතන කපාටයට කියනවා ද්විතුණ්ඩ කපාටය කියලා. ද්විතුණ්ඩ කපාටය. එහෙනම් අමතක වෙන්න කිසි කරුණක් නැහැ. වම කියනකොට අකුරු දෙකයි. වම් පැත්තේ තියෙන කපාටය ද්විතුණ්ඩ කපාටය. දකුණු කියනකොට 1 2 3 ඒ නිසා දකුණු අත පැත්තේ තියෙන කපාටය ද්විතුණ්ඩ කපාටය.
දැන් කපාට දෙක ලකුණු කරගන්න එකක් ලකුණු කරලා තියෙන ද්විතුන කපාටේ ලකුණු කරගන්නකො. හරි. දැන් ඊට පස්සේ මේක අපි ලකුණු කරලා තියෙන මේක මොකද්ද මේ ලොකු කාමරේ? වම් කෝෂිකාව. කෝෂිකාව. දැන් මෙතෙන්ට ආවා. මෙතන සංකෝචනය වෙනකොට වම් කෝෂිකාවට ආව මොන රුධිරයද? පිරිසිදු රුධිරය. දැන් මෙතනිනුත් සංකෝචනය වෙනවා. එන්නත් සංකෝචන මෙතන වන් වේ. මෙතෙන් උඩට යන්න බෑ. එහෙම වුණා නම් ඉතින් කර්ණිකාවෙන් කෝෂිකාවට කෝෂිකාවෙන් කර්ණිකාට යනවා මිසක් වෙන මොකුත් දෙයක් වෙන එකක් නැති වෙයි. එතකොට දැන් මෙතනින් උත් ආරම්භ වෙනවා හොඳ වාහිනියක්. විශාල වාහිනියක් ආරම්භ වෙලා පිරිසිදු රුධිරය අරගෙන මෙහෙම ගිහින් මෙතනින් මෙහෙම ගිහින් මේක වැහෙනවා දැන් මේක උඩින් තියෙන කොහොම ගිහින් හෘදයට එහා පැත්තෙන් ගිහින් මෙහෙම ගිහින් ඕම යනවා. එතකොට දැන් මෙන්න මේ ටික පේන්නේ නැති හින්දා මම දැන් ඒ ටික මේකෝ ටික ඒකට උඩින් යන්න. හරි. එතකොට මේ වාහිනියෙන් දැන් මෙතනින් ආපු රුධිරය දැන් මෙහෙම යනවා. ගිහිල්ලා කොහෙටද යන්නේ? ශරීරය පුරාම යනවා. මුළු සංස්ථාවටම ලේදෙනවා. ඒ නිසා කියනවා සංස්ථානික මහා ධමනිය කියලා. කොතනින්ද ලකුණු කරන්නේ? මම මෙන්න මෙතනින් ලියනවා අකුරු බලන්න. සංස්ථානික මහා ධමනිය. ඒ ධමනිය කියන්නේ හෘදයෙන් එළියටනේ. සංස්ථානික මහා ධමනිය. ලකුණු කරගන්න කොහෙන් හරි සංස්ථානික මහා ධමනිය. දැන් සෑහෙන පමණකට අපි කොටස් නම් කරලා ඉවරයි. දැන් අච්චපතේ තියෙන රූපෙත් එක්ක බලන්න ඕගොල්ලෝ ඇඳපු එක. විනාඩි 5ක් අරගෙන අච්චපතේ තියෙන රූපෙයි ඕගොල්ලෝ ඇඳපු රූපෙයි බලන්න අච්චපතේ නම් කරලා තියෙනවා. කොටස් ටික බලන්න කොටස් ටික නම් කරලා තියෙන හැටි. මගහැරිච්ච තියනවද බලන්න. අඩසඳ කාපාට අපි අඩසඳ කපාට ලකුණු කරලා නැහැනේ. තව එච්චරයි. හරි. අඩසඳ කියන්නේ මොකද්ද කියනවා? පුන්සඳ නෙවෙයි අඩසඳ. හඳ බාගේ. ඒ වාගේ හඳ බාගේ. ඔබට මට මේ කතාවක් මතක් වෙනවා මේ අතීත කතාවක්. පැන ඩෙසිබලින් තියලා අහන්න කතා. ඔයගොල්ලෝ හරි කැමති කතා කියනවානේ. ඉගෙනීම නැතක් කමනේ කතා කියනවානේ. මේ කවුද මේ රාහුල හාමුදුරුවෝ අහලා තියෙනවද? එතකොට මේ රාහුල හාමුදුරුවන්ගේ ගුරුනාංශේ තමයි
තව රාහුල කිව්වේ තොටගමුවේ ශ්‍රී රාහුල. මේ අර සිද්ධාර්ථ කුමාරයාගේ පුත්‍රයා නෙවෙයි. මේ තොටගමේ ශ්‍රී රාහුල කියන හාමුදුරු කෙනෙක් හිටියා. පොට්ටේ යුගයේ. මේ හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ කියන්නේ හාමුදුරුවන්ගේ ගුරුවරයා තමයි වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ. දැන් ඉතින් ගුරුවරයාට සලකන ඕන කෙනෙක් ඉතින් කියන්නේ සීන සංස්කෘතිය තුළ. ඉතින් මේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවන්ට තෑග්ගක් කරේ. මොකද්ද අරින තෑග්ග කෙසෙල්ගිරි ජාතියක් කියන හොඳ තෑග්ගක් කරන්න. කෙසෙල්ගිරි ජාතියක් කියන තෑග්ගක් දෙන්න කාට හරි. කෝලි කුට්ටු. කෝලි කුට්ටු ඇවරියක් අරගෙන කෝලි කුට්ටු ඇවරියේ තියෙනවා ගෙඩි 15ක්. ඇම්බු නෑ කෝලි කුට්ටු. හරි. දැන් කෝලි කුට්ටු ඇවරියේ තියෙනවා ගෙඩි 15ක් තියෙනවා. දැන් මෙයා මේක හොඳට පාර්සල් කරා. හරි. තව හරි මේ හොඳ නිකන් තෑගි දෙන જાතියක් නෙමෙයි මීකිරි. දැන් කෝලි කුට්ටු ඇවරියයි මීකිරි හට්ටියයි. දැන් මීකිරි හට්ටිය උඩින් බැලුවා මොන හඳ වගේද? කොන්සද වගේ ෂාජෝන්නේ. එතකොට දැන් මේ වීදාගම මහා මෛත්‍රී හාමුදුරුව මේක පාර්සල් කරනවා. මොකද මීකිරි හට්ටියයි මේ 15ක මේ කෙසෙල් ගෙඩි 15යි හොඳට පාර්සල් නිකන් හරි ඉන්නේ පාර්සල් කරලා හරි හොඳට පාර්සල් කරනවා. පාර්සල් කරලා ඉවරලා කොළ කෑල්ලක දැම්ම ලියලා 15ක සඳ සමග 15ක සඳ කිව්වේ මොකටද? පුන් සඳ 15ක සඳ කිව්වේ කෝලි කුට්ටු ඇවරිය ගෙඩි 15යි. හරි? මීගිරි හට්ටියයි. 15ක සඳ සමග පුන් සඳ පිළිගන්න කියලා. හරි? පුන් සඳ කිව්වේ මොකේද? මීකිරි හට්ටිය. කිරි හට්ටියට. යට්ටිය උඩින් බැලුවහම පුන් සඳ වගේනේ අදමාම වගේනේ. එතකොට 15ක සඳ කිව්වේ කෝලි කුට්ටු ඇවරියට. හරි? කෝලි කුට්ටු ඇවරියට කිව්වේ ගෙඩි 15 හින්දා කිව්වා 15ක සඳ සමග පුන් සඳ පිළිගන්න කියලා. පුන් සඳ කියලා කිව්වේ මීකිරි හට්ටිය. දැන් කොළ කාලක ලියලා දැම්මා 15ක සඳ සමග පුන් සඳ පිළිගන්න කියලා දැම්මු. ඊට තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. දැන් ගුරුවරයාට අරින්න. දැන් මෙයා නෙවෙයි අරන් ඉතින් පන්සල් වල ඉන්නවනේ ඔය ආවතේව කරන කට්ටිය දිත්තයද කියන්නේ. එතකොට එහෙම එක්කෙනෙක් අතේ දැන් ඇරියා. දැන් ඉතින් පයින් උගත් දුර යනකොට මේ දැන් වගේ 3 wheel කාර් බස් ලොරි ඕවා නැහැ මිනිසුන්ට. ඉතින් මෙයා කැලේ මැද්දෙන් අඩිපාරෙන් දැන් යනවා. කාව හම්බෙන්නද යන්නේ? මෛත්‍රී හාමුදුරුවන්ට. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ ගුරුවරයා හම්බෙන්න යනවා වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ හම්බෙන්න යනවා. යනකොට ඔය දැන් වගේ හෝටල් අරවා මේවා තේ බොන්න දැන් මොනවත් නැහැනේ. දැන් මෙයාට හොඳට ඕම බඩගිනි. දැන් කන දෙයක් තියනද මේ කැලේ මැද්දේ? නෑ. නෑනේ. ඊට පස්සේ මෙයා මොකද කරේ? ගහක් යට වාඩි වුණා. ගහක් යට වාඩි වෙලා දැන් මොකද කරේ? අර පාර්සලේ ලෙහලා බැලුවා. ලෙහලා බලලා ඉවර වෙලා කරපු වැඩේ අර කෝලි කුට්ටු ඇවරියෙන් ගෙඩි 7ක් කෑවොන්න විදිහ බඩගින්නේ දානවා. 7ක් කෑවම ගෙඩි කීයක් ඉතුරු වෙනවද? 6යි. 8යි 8යි. 15යි. 8යි. 8ක් ඉතුරු වෙනවා. දැන් 8ක් ඉතුරු වෙන්න මිනිහා ගෙඩි 7ක්ම කෑවොත් බඩගිනීනේ. ඊට පස්සේ බැලුවා කිරි හට්ටිය දිහා. කිරි හට්ටිය හරියටම බාගෙට ගහලා කිරි හට්ටියෙන් බාගයක් කෑව හරියටම බාගයක්. කායි ඉවරලා දැන් පාසලේ තිබ්බ විදියටම ඔතාගෙන ඉවර වෙලා දැන් අරගෙන යනවා. අරගෙන ගිහින් කාටද දුන්නේ? රාහුල හාමුදුරන්ගේ ගුරුනාසයට දුන්න වීදාගම මහා මෛත්‍රී හාමුදුරන්ට දුන්නා. දැන් පස්සේ ඉතින් මේ ගෝලයාට එවලා තියෙන ගුරුවරයාට එවලා තියෙන තෑග්ගනේ.
ඊට පස්සේ දැන් මේ ගුරු හාමුදුරුවෝ මේක ලෙහලා බැලුවා. ලෙහලා බලනකොට පොල් කුට්ටු ගෙඩි 8ක් තියෙනවා. මේ කිරි හට්ටියෙන් භාගයක් තියෙනවා. චිට්ට එකක් හැබැයි දාලා තියෙනවා පසළොස්වක සඳ සමග පුන් සඳ පිළිගන්න කියලා. දැන් වීදාගම මහා මෛත්‍රී හාමුදුරන්ට වැඩේ තේරුණා. ඒ කවුද දැන් කාලා තියෙන්නේ? මෙයා මේ ගෙනාවු එක්කනයි කියලා තියෙනවා පුන් සඳයි කියලා. පුන් සඳ කියන්නේ කිරි හට්ටියම වෙලයි කියන එකනේ. ඊට පස්සේ දැන් මෙයා චිට්ට එකක් ලියලා දෙනවා. මේක දෙන්න කිව්වා රාහුල හාමුදුරන්ට. මම ලියලා තියෙන්නේ බොහොම ස්තුතියි කියලා. ඒක ඉස්සර මිනිස්සු අකුරු දන්නේ නැහනේ. එතකොට මෙයා වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ ලියලා දෙනවා අටවක් සඳ සමග අට සඳ පිළිගතිමි කියලා. අටවක් සඳ කිව්වේ මොකෝ? හේගෙඩි යටට. හේගෙඩි අට. අට සඳ කිව්වේ? කිරිහට්ටිය භාගෙට. යටිය භාගෙට. අට සඳ පිළිගතිමි කියලා චිට් එකක් ලියලා ඇරියා. එතකොට මම මේ ඕගොල්ලන්ට දැන් මේ කියන්නේ ඕගොල්ලෝ අඩ හදක් ඇදලා ගත්තානේ. අඩ සඳ කපාටේ කියලා එකක් තියෙනවා. අඩ හඳ නම් හඳෙන් කොච්චරද? භාගයයි. හඳෙන් භාගයයි. කොහෙද මේ අඩ සඳ කපාට තියෙන්නේ? මේ බලන්න අඩ සඳ කපාට තියෙන තැන මෙන්න මේ වාහිනිය. මොකද්ද මේ වාහිනිය? අදර මහශිරාව. නෑ මේ වාහිනිය. උත්තර මහශිරාව. නෑ. පුපුසිය දාමනි. කුසිය මහා දමනි. මේක මොකක්ද? සංස්ථානික මහා දමනි. මේ කුසිය මහා දමනියයි සංස්ථානික මහා දමනියයි පටන් ගන්න තැන මේ ඔන්නෝම කපාට දෙකක් කැරෙනවා වැහෙනවා. එතකොට මේක රවුම් හින්දා භාගයට බෙදුවහම මොන හඳද? රවුම් හින්දා භාගයට බෙදුවහම මොන හඳද? අඩසඳ. ඒ නිසා මේ කපාට වලට කියනවා මොන කපාට කියලාද? අඩසඳ කපාට. අඩසඳ කපාට කියලා. අඩසඳ කපාට කොතනද පිහිටලා තියෙන්නේ? සංස්ථානික මහා දමනිය ආරම්භ වෙන තැනයි අනිත් ලොකු වාහිනිය පුප්පල්සිය මහා දමනිය ආරම්භ වෙන තැනයි මේක රවුන්ඩ් නිසා කොහොමත් දෙකට බෙදුවාම අඩසඳ වෙනවා. එතකොට මේ දෙන්න මෙහෙම ඇරෙනවා වැහෙනවා මේ කපාට දෙක. ලකුණු කරගන්න මොනවද? අඩසඳ කපාට. මේ දෙකේම තියෙනවා. දෙකේම අඩසඳ කපාට ලකුණු කරගන්න. දැන් කොටස් ටික හරියද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කොටස් ටික හරියද? කොටස් ටික හරියද රුවන්ත? හරි ටීචර්. දැන් මේ පොතේ ලකුණු කරලා නැති එකක් මම මේ ලකුණු කරන්න හදන. පොතේ ලකුණු කරලා නැහැ ඒක. මෙන්න මේ මහ බිත්තිය. මේ මහ බිත්තිය කර්ණිකාත් වෙන් කරනවා, කෝෂිකාත් වෙන් කරනවා. මෙන්න මේකට නමක් කියනවා. මෙන්න මේකට මේ මැද මහ බිත්තිය. කර්ණිකා දෙකත් වෙන් වෙනවා, කෝෂිකා දෙකත් වෙන් වෙනවා. පොතේ නම් කරලා නැහැ වදිමට තියෙන. අන්තර් මේක ටිකක් දිග නමක් තියෙනවා. අන්තර් කියන්නේ අතරනේ. අන්තර් පාඨශාලී, අන්තර් ජාතික, අන්තර් හර්ත්. අන්තර් හර්ත් කියන්නේ कार्निक अंतर्हत कार्निक कोशिक आवार
අන්තර්හර් කර්ණික කෝෂික ආවාරය. මොකද කෝෂිකා දෙකක් වෙන වෙනවා කර්ණිකා දෙකක් වෙන වෙනවා. අන්තර්හර් කර්ණික කෝෂික ආවාරය. දැන් කොටස් ටික හරි ප්‍රශ්න තියෙනවා නම් අහත හැකියි. ඔබලා අහලා තියෙනවා සමහරුන්ගේ මේ පපුවේ හිලක් කියලා අහලා තියෙනවද? අහලා තියෙන ටීචර්. පපුවේ හිලක්. අපි බලමු මොකද මේ පපුවේ හිලක් කියන්නේ කියලා. පපුව කියන්නේ හෘදයනේ ඉතින්. හෘදයේ තියෙන සිදුරක් ගැන තමයි ඔය කියන්නේ. ඔව් ටීචර්. පපුවේ හිලක් කියන්නේ හෘදේ වස්තුවේ සිදුරක් කියන්නේ. එතකොට හෘදේ වස්තුවේ සිදුරු කීයක් නම් තියෙනවද? මෙතන එකක්. අපර මහා ශිරා විවෘත වෙන තැන සිදුරක් තියෙනවා. පූර්ව මහා ශිරා විවෘත වෙන තැන සිදුරක්. මෙතන කපාටයේ සිදුරක්. මෙතන උපශීය මහා ධමනිය පටන් ගන්න තැන සිදුරක්. ස්ථානික මහා ධමනිය පටන් ගන්න තැන සිදුරක්. මෙතන දීපින්න කපාටයේ සිදුරක්. මෙතන පුප්පශීය ශිරාවල සිදුරු හතරක්. ඒ ඔක්කොම තියෙදි කියනවා පපුවේ හිලක්. මේ පපුවේ හිලක් කියන්නේ බලන්න කොහේ තියෙන සිදුරන් ගැනද මේ ඔන්න ඕකේ මෙන්න මෙහෙම තියෙන සිදුරක් ගැන තමයි ඔය කියන්නේ. මොකම තියෙන සිදුරක්. එහෙම සිදුරක් හිටින්නේ තාම කලාතුරකින් කෙනෙක්. දැන් මේ පැත්තේ තියෙන මොන ලේද? අපිරිසිදු ලේ. මේ පැත්තේ තියෙන මොන ලේද? පිරිසිදුලේ. පිරිසිදු. දැන් මෙහෙම සිදුරක් තිබ්බොත් මෙහෙම සිදුරක් තිබුණොත් මේක සංකෝචනය වෙනකොට මොකක් වෙයිද? පිරිසිදුලේ තියෙන පැත්තට යනවා. පිරිසිදුලේ අපිරිසිදුලේ මොකක් වෙනවද? මික්ස් වෙනවා. මේ මික්ස් වෙනවා කලවම් වෙනවා. අන්න එහෙම සිදුරක් ගැන තමයි ඔය සිදුරු තියෙනයි කියන එකේ අදහස. එතකොට දැන් අපි මෙහෙම සිදුරක් තිබුණත් දැන් වැඩක් නැහැ නේ. යා ලෙඩෙක් නේ. අපි ඒ සිදුර වහලා දැන් අපි මේ ලියන්න හදන්නේ ගැලීම් සටහනක්. ගැලීම් සටහනක් කියන්නේ රුධිරය ගමන් කරන පාර ඊතල ගගා ලියාගෙන යන එකට කියන්නේ ගැලීම් සටහන. හරි? දැන් ප්‍රශ්නේ ලියා ගන්නකො. පාදයේ තිබෙන පාදය කියන්නේ කකුල. පාදයේ තිබෙන අපිරිසිදු රුධිර සෛලයක්. පාදයේ තිබෙන අපිරිසිදු රුධිර සෛලයක් නැවත පාදයට පැමිණීම පෙන්වන නැවත පාදයට පැමිණීම පෙන්වන ගැලීම් සටහනක් ලියන්න. ප්‍රශානි හරිද වුණාද කියපුවා? දෙවෙනි උත්තර හරිද ලියාගත්තද? හරි ටීචර්. ටීචර් අන්තිම ටික කියන්නකෝ. පාදයේ තිබෙන අපිරිසිදු රුධිර සෛලයක්
නැවත පාදයට පැමිණීම පෙන්වන ගැලීම් සටහනක් වේ. හරි? හරි ටීචර්. දැන් එක සැරයක් අපි මේකේ ආපහු බලලා ඉමු රුධිරයේ ගමන් කරන මාර්ගය. හරි? මම දැන් තව සැරයක් කියලා දෙන්න යනවා. ඔය කැඩි කැඩි හිච්ච ඒවා ඔක්කොම බේරගන්න. පෑන තියන්න මේසෙන්දි. පෑන මේසෙලින් තියලා හොඳට ඔළුව නිදහස් කරගෙන ආගන්න. එතකොට මෙන්න මේ වාහිනියෙන් මේකට කියන්නේ අපර මහා ශිරාව කියන. මේකේ ශරීරයේ තියෙන අපිරිසිදු රුධිරය අරගෙන මෙහෙම වාහිනියක් එනවා. එවිලා ඒක විවෘත වෙනවා දකුණු කර්ණිකාවට. හෘදයට ඉහළ කොටස් වල ඉඳලා අපිරිසිදු රුධිරය අරගෙන වාහිනියක් ඇවිල්ලා ඒක විවෘත වෙනවා. ඒකත් දකුණු කර්ණිකාවට විවෘත වෙනවා. ඒකේ නම පූර්ව මහා ශිරාව, මේකේ නම අපර මහා ශිරාව. ඊට මෙතෙන්ට ආවට පස්සේ මේවා සංකෝචනය වෙනවා පේශී වලින්. සංකෝචනය වෙනකොට මේ අපිරිසිදු රුධිරය මේ ත්‍රිතුණ්ඩ කපාටය හරහා පාතට එන කෝෂිකාව. ආවට පස්සේ කෝෂිකාවේ ඉන්නත් නැහැ. මෙතන මෙහෙම සංකෝචනය වෙනවා. සංකෝචනය වෙනකොට මෙතන අඩ සඳ කපාටය හරහා උප්පුසීය මහා ධමනියෙන් පෙනහළු දෙකට යනවා. ගිහිල්ලා මේ වගේ තියෙන අපිරිසිදු රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පෙනහළට දීලා පෙනහළෙන් ඔක්සිජන් හොඳට උරාගෙන ගිනි රතු වෙලා ඔක්සිජන් පිරිච්චලේ එක පෙනහළකින් වාහිනී දෙක ගානේ මෙහෙම හෘදයට එනවා. එන්නේ වම් කර්ණිකාවට. ඊපස්සේ මේ කර්ණිකාවත් සංකෝචනය වෙනවා. සංකෝචනය වුණාට පස්සේ මේ ද්විතුණ්ඩ කපාටය හරහා මේ පිරිසිදුලේ පාතට එන කෝෂිකා. ඊපස්සේ මෙතනින් සංකෝචනය වෙන්නේ දෙකම එකට සංකෝචනය වෙනවා. ඔහොම සංකෝචනය වෙනකොට මේ පිරිසිදු රුධිරය මෙතනින් කොහොම ගිහිල්ලා මේ අලසඳ කපාටය හරහා මේකට කියන්නේ සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනියෙන් බෙදී යන පොඩි වාහිනියක් අතට තව වාහිනියක් ඔළුවට ඔය විදිහට බෙදී ඔහොම ගිහිල්ලා මේ වෙන්නේ. ඇවිල්ලා ඊට පස්සේ මේ වාහිනිය දිගටම යනවා. දිගටම ගිහිල්ලා අන්තිමට දෙකට බෙදිලා කකුල් දෙකට යනවා. මග තියෙන අවයව වලට දීගෙන කකුල් දෙකට යනවා. දැන් මොකද කියන්නේ? පාදයේ තිබෙන අපිරිසිදු රුධිර සෛලයක්. කකුලේ තියෙන අපිරිසිදු රුධිර සෛලයක්. ඔන්න කකුල. අපිරිසිදු රුධිර සෛලය. අන්න අපිරිසිදු මේකක් තියෙනවා. දැන් ඕක ආයේ කකුලට එන පාර කියන්නයි ඕන. බලන්න පාර ඉස්සලා හිතා ගන්න කකුලියන් පස්සේ. විනාඩියක් කරන් කොහෙන් එනවද කියලා කල්පනා කරලා බලන්න. හරි. කල්පනා කරලා. දැන් බලමු ගැලී සටහනක් ලියන හැටි. ගැලී සටහන මොනවට හරි ලියලා තියනවද? ගැලී සටහනක් ලියන හැටි බලමු. දැන් කොහෙද මේ අපිරිසිදු රුධිර සෛලය තියෙන්නේ? කොහෙද තියෙන්නේ මල්කි අපිරිසිදු රුධිර සෛලය?
කොයිද දිනදී අපිරිසිදු රුධිර සෛලය තියෙන්නේ? හෘදේ පාදයේ පාදයේ තියෙන්නේ. කකුලේ තියෙන්නේ. මෙතන තමයි මේ අපිරිසිදු රුධිර සෛලය තියෙන්නේ. දැන් මේක ආපහු පිරිසිදු වෙලා කකුලට එන හැටි අහන්න. එහෙම ඊතලක ගලියනවට අපි කියනවා ගැලීම් සටහන් කියලා. දැන් මෙතනින් ඉස්සෙල්ලාම ලියනවා පාදය කියලා. දැන් ලියන්න එපා ඈ. ඊපස්සේ මං ගන්නවා මේම ඊතලය. ගැලීම් සටහන් ලියන ඉස්සෙල්ලා බලන්න. දැන් මේ කකුලේ තියෙන අපිරිසිදු රුධිර සෛලය මොකෙන්ද හෘදයට එන්නේ? මොන වාහිනියෙන්ද? මොන වාහිනියෙන්ද එන්නේ හෘදයට? අපර මහා ශිරාවෙන් උදර මහා ශිරාවෙන් අපර මහා ශිරාවෙන්. එතකොට අපි මෙතනින් ලියනවා අපර මහා ශිරාව. පළවෙනි එක ඉන්න හොඳට බලන්න තනියෙන් ලියන්න එකක් දෙන්නම්. අපර මහා ශිරාවට ආවා. දැන් අපර මහා ශිරාවට ආවහම කකුලනේ අපර මහා ශිරාවෙන් ඇවිල්ලා කොහෙටද එන්නේ? දකුණු කර්ණිකාවට දකුණු කර්ණිකාවට එනවා. දැන් මෙතන ඒ නිසා මම ලියනවා මොකද්ද? දකුණු කර්ණිකාව. දකුණු කර්ණිකාව ඉස්සර බලා ගන්න හොඳට තනියෙන් ලියන්න හෝම්වර්ක් එකක් දෙන්නම්කෝ. දකුණු කර්ණිකාව. ඊට පස්සේ කොහෙටද එන්නේ? දකුණු කෝෂිකාව දකුණු කෝෂිකාවට එනවා. මෙතන හැබැයි කපාටයක් තියෙනවා. කපාටය ලියන්න ඕනේ. මොකද්ද කපාටය? ත්‍රිතුණ්ඩ කපාටය. ත්‍රිතුණ්ඩ කපාටය. අපි කපාට ලියනකොට දානවා හරහා කියලා. ඔය කපාටේ නවතින්නේ නැහනේ. ත්‍රිතුණ්ඩ කපාටය හරහා. ත්‍රිතුණ්ඩ කපාටය හරහා මොකේද දෙන්නේ? දකුණු කෝෂිකාවට දකුණු කෝෂිකාවට එනවා. මෙතන ලියත හැකි මොන කෝෂිකාවද? දකුණු කෝෂිකාව. දැන් ඔතෙන් යනකම් ලියා ගන්නකො. රූලක් නම් ටික ලියවනම් හරි. රූලක් නම් ටික ලියලා එකටම අඩි රූල තියලා ඉතින් ටික ගන්න. කෙලි. හරිද ලේනෝරා? ලියාගත්තද? ලියාගත්තා ටීචර්. හරි. දැන් එතන ඉඳලා දකුණු කෝෂිකාවෙන් පස්සේ කොහෙටද යන්නේ? අටසඳ කපපොට්ටේ මේ කපාටට කොහොමද ලියන්නේ? හරහා කියලා ලියනවා. අටසඳ කපාටය හරහා. මෙන්න මේ විදිහට ලියන්න ඕන කපාටවල. අටසඳ කපාටය හරහා. හරහා මේ වාහිනිය නම ලියන්න වෙනවද? මේ වාහිනිය. වෙනහළු වලට යන වාහිනියේ නම උප්පුසී මහා දමනිය. පොපුෂීය මහා දමනිය. පොපුෂීය මහා දමනිය.
ඊතලයක්. ඊට පස්සේ කොහෙන්ද එන්නේ? පෙරම් වලට ගිහිල්ලා පුපුසිය ශිරාවලින්. ඊතලයක් ගහලා පුප්පුෂිය ශිරා. ඊට පස්සේ මෙතන වම් කර්ණිකාව. ටීචර් ගේන්ට් එක ලියා ගන්න ඕනද? පුප්පුෂිය ශිරා යුවද? පුප්පුෂිය ශිරා වම් කර්ණිකා. පුප්පුෂිය ශිරා වම් කර්ණිකා. ඊට පස්සේ මේ කපාටේ. ද්විතුණ්ඩ කපාටය. ද්විතුණ්ඩ කපාටය හරහා මෙතන ලොකු කාමරේ වම් කෝෂිකාව. වම් කෝෂිකාව වම් සංස්ථානික මහා ධමනී. ඊට කලින් වැල් එක තියෙනවා අඩසඳ කපාටය. අඩසල කපාට හරහා සංස්ථානික මහා ධමනී. ආස්ථානික මහා ධමනිය මොහොම වගේ මේ වගේ මෙතෙන් සංස්ථානික මහා ධමනිය ඊතලයක් පාදය. පාදය හිමානි පැහැදිලිද? ලැබුණ පැහැදිලි වුණාද? සිතිජ හරිද? රුවන්ත හරි? හරි ටීචර්. දැන් තනියෙන් ලියන්න එකක්. හරි? තනියෙන් ලියන්න එකක්. මේ වකුගඩු තියෙන්නේ කොහෙද? පිටිපස්සේ කොහොමද? වකුගඩු තියෙන්නේ මෙහෙම ඉන්නට අත් දෙක තියන්නකො මාපට ඇඟිල්ල පිටිපස්සට ඉන්න. මාපට ඇඟිලි දෙක පිටිපස්සට ඉන්න ඉන්නට අත් දෙක තියන්න. එනවද? ඔන්න. හරි. මාපට ඇඟිල්ල පිටිපස්සට තියන්න. එතකොට මාපට ඇඟිල්ල කොන් දෙක තියෙන්නේ. මාපට ඇඟිල්ල කෙලවර. අන්න එතන තමයි වකුගඩුවේ උඩ කෙලවර. හරි දැන් දන්නවා තියෙන්නේ. එතකොට මම වකුගඩුවට කියන හොඳ නම වෘක්ක. වෘක්ක කියන්නේ වකුගඩු. ඉංග්‍රීසියෙන් නම් කිඩ්නීස් කියන්නේ. එතකොට දැන් ලියන්න යන්නේ කකුල නෙවෙයි වකුගඩුවේ. හරි? දැන් ලියාගමු. වකුගඩුවක තිබෙන අපිරිසිදු රුධිර සෛලයක්. නැවත වකුගඩුවට පැමිණීම පෙන්වන මොකද්ද මැඩම්? වකුගඩුවක තිබෙන අපිරිසිදු රුධිර සෛලයක් නැවත වකුගඩුවට පැමිණීම පෙන්වන ගැලීම් සටහනක් ලියන්න. ගැලීම් ඉස්සෙල්ලා පාදය වෙනුවට දැන් දුන්නේ වකුගඩුව. ලියන්න බලන්න.
ලියලා ඉවර වෙලා අත උස්සන්න ඔබේ අත උස්සන විදිහ දන්නවනේ WhatsApp එකේ. මතකද? දැන් ඉවරයි. වන්ත ඉවරයි. නිම්හානි ඉවරද? දිනිති ගයාෂා ඉවරයි. දිනිති ගයාෂා ඉවර වෙලා අත ඉස්සුව හරි. විනාඩියක් දෙමු දිනිති මේගොල්ලෝ ටික ලියනකම්. තව එක්කෙනෙක් අත උස්සපුවම අපි සාකච්ඡා කරනවා. තාම දිනිති විතරයි. හරි. රුවන් ඉවරයි. දැන් හරි. තුන් දෙනාගේ channel ඉවරයි. දැන් අපි සාකච්ඡා කරමු හරි. පළවෙනි එක කියන්නේ දිනිති පළවෙනි වචන. වකුගඩුව වකුගඩුව. දෙවෙනි එක රුවන්ත. పూర్ව මහා ශිරාව වකුගඩුව තියෙන්නේ පහළනේ. එතකොට අපර මහා ශිරාව අපර මහා ශිරාව. වකුගඩුව අපර මහා ශිරාව. ඊළඟ එක ජනුල්දී අපර මහා ශිරාව ළඟට රුවන්ත දකුණු කර්ණිකාව දකුණු කර්ණිකාව. ඊළඟ දිනිති ගයාෂා ත්‍රිතුණ්ඩ කපාටය හරහා ඉතුන්න කපාටය හරහා හරියට හරි. ඊළඟ දකුණු කෝෂිකාව ඊළඟ දකුණු කෝෂිකාව ජනුල්දී ඊළඟ දකුණු කෝෂිකාව. ඊළඟ අඩසඳ කපාටය හරහා සඳ කපාට හරහා. තිසාරි ඊළඟ අඩසඳ කපාටේ මෙතෙන්ට යනවා. කුප්පුසිය කුප්පුෂීය මහා ධමනිය. ඊට පස්සේ කුප්පුෂීය මහා ධමනියෙන් පෙනහළු. පෙනහළු ශෘංගෝ ගන්න. කුප්පුෂීය මහා ධමනියෙන් පෙනහළු. පෙනහළු වලින් කුප්පුසිය ශිරා කුප්පුෂීය ශිරා. පෙනහළු කුප්පුෂීය ශිරා. ඊට පස්සේ වම් කර්ණිකාව
වම් කර්ණිකාව ඊට පස්සේ දීතුණ්ඩ කපාටය හරහා දීතුණ්ඩ කපාටය හරහා ඊට පස්සේ වම් කෝෂිකාව වම් කෝෂිකාව ඊළඟ අඩසඳ කපාට හරහා පාටය හරහා අඩසඳ කපාට හරහා සංස්ථානික මහාගම සංස්ථානික මහා දමනය කුගඩු වකුගඩු වකුගඩු සංස්ථානික මහාදමනය වකුගඩු වලට කියන හොඳ නම මෙන්න මෙතන ලියනවා වෘක්ක කියන්නේ වකුගඩු දැන් පුළුවන්ද හරිද අවුම හරි ටීචර් දැන් ඕකට CR පිටුවක් විතර ගියාද ඔව් ටීචර් CR පිටුවක් ගියේ එහෙනම් හෝම්වර්ක් එකක් ලියා ගන්නකො දැන් නෙවෙයි කරන්නේ ගෙදර මේ දැන් පාඩම තවකට තියෙනවා වෙලාව මේ ලියා ගන්නකො මේ ප්‍රශ්නේ චුට්ටක් වෙනස් කරලා දෙනවා වරද්දන්න එපා හිසෙහි තිබෙන ඔළුව හිසෙහි තිබෙන අපිරිසිදු රුධිර සෛලයක් හිසෙහි තිබෙන අපිරිසිදු රුධිර සෛලයක් නැවත හිසට පැමිණීම පෙන්වන නැවත හිසට පැමිණීම පෙන්වන ගැලීම් සටහනක් ලියන්න දැන් ඕක ලියන්න CR පිටුවක් තියන්න. ඕක ලියන්න CR පිටුවක් තියලා මාතෘකාවක් ලියා ගන්න. ධමනි ධමනි ශිරා හා කේශ නාලිකා වේ. ධමනි ශිරා හා කේශ නාලිකා. දැන් පෑන තියන්න ඕන ඩෙස්බෝඩින් පොඩි දෙයක් තියෙන තේරුම් ගන්න. හරි? පෑන තියලා මේ බලන්න. ධමනියක් කියන්නේ මොකද්ද? හෘදයෙන් බැහැරට රුධිරය ගෙනියන වාහිනියක්. දැන් අපි ගත්තොත් සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනිය ඔහම ගිහිල්ලා බෙදි ගිහිල්ලා සෑම අවයවයකටම පිරිසිදු රුධිරය සපයන. ඒක මොකක් හරි එකකට එන අවයවයකට එන සංස්ථානික මහා ධමනියේ අත්තක් තමයි මම මේ ඇදලා දෙන්නේ. ඒක රතු පාටින් අඳින්න. ඊට පස්සේ මෙයා බෙදෙනවා. අන්න මම බෙදුවා තුනට බෙදුවා. තුනට බෙදනවා කියලා නේදියක් නෑ මම තුනට බෙදුවා. තුනට බෙදිලා දැන් දේහ සෛල අපේ ඇඟේ ජීවීන් හැදලා තියෙන්නේ සෛල වලින්නේ. අපේ ඇඟේ සෛල අතරින් යනවා මේ රුධිර වාහිනිය. මේ මම අඳින්නේ අපේ ඇඟේ සෛල දේහ සෛල.
මේ කළු පාටින් ඇදලා තියෙන්නේ දේහ සෛල. දැන් මේ දේහ සෛල වලට මේ සෛල වලට අපේ ශරීරයේ සෑම සෛලයකටම ඔක්සිජන් ඕනේ. ඒ වගේම ඒගොල්ලන්ට එකතු වෙලා තියෙන කාබන් ඩයොක්සයිඩ් ඒගොල්ල සෛලයෙන් ඉවත් කරනවා. දැන් මේ රුධිර වාහිනිය මෙහෙම යනකොට මෙයා කියනවා මට ඔක්සිජන් ටිකක් දෙන්නකෝ ඔන්න දුන්නා. මෙයා මට ටිකක් දෙන්නකෝ මට ටිකක් දෙන්නකෝ මටත් දෙන්නකෝ මටත් ඕන මටකෝ කිය මේ හැම සෛලයක්ම මේ පිරිසිදු රුධිරේ මොනවද උරාගන්නේ? ඔක්සිජන් උරාගන්න. උරාගෙන ඒ වගේ තියෙන කාබන් ඩයොක්සයිඩ් රුධිරයට යවනවා. දැන් එතකොට ලේ මොකක් වෙයිද ටික පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද? දැන් මේ පිරිසිදු රුධිරේ මේ වාහිනියේ තියෙන මේ ධමනියේ තියෙන පිරිසිදු ලේ. එතකොට මේකේ තියෙන පිරිසිදු ලේනේ. මේ පිරිසිදු ලේ තමයි මෙහෙම යන්නේ ගිහිල්ලා මේ වාහිනී තුනකට බෙදුණා දැන්. නහර වලට බෙදෙනවානේ. බෙදිලා මේ දේහ සෛල අතරින් යනවා. ආගෙන ඉන්න ඕනේ හොඳට. දේහ සෛල අතරින් යන මේ හැම සෛලයකටම මොනවද ඕනේ? ඔක්සිජන්. දැන් මේකෙන් මෙයා ඔක්සිජන් ඉල්ල ගන්නවා මෙයාත් ඉල්ලනවා මෙයාත් ඉල්ලනවා කොහොම සෛල ඔක්සිජන් වායුව ඉල්ල ගන්නවා. ඉල්ල ගන්නකොට මේ රුධිර වාහිනියේ තියෙන රුධිරය පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද? පිරිසිදු වෙනවා. ඔක්සිජන් ඉල්ල ගත්තාම ඔක්සිජන් සෛල ඉල්ල ගන්න. ඉල්ලගෙන සෛල වල තියෙන කාබන් ඩයොක්සයිඩ් මේ රුධිර වාහිනියට දානවා. ඔක්සිජන් ඉල්ල ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් රුධිරයට දීලා රුධිරයෙන් ඔක්සිජන් ඉල්ල ගන්නවා. එතකොට රුධිරය මොන වෙනවද? අපිරිසිදු වෙනවා. ටික අපිරිසිදු වෙනවා. ඇයි? හැමෝම ඔක්සිජන් ඉල්ල ගන්නකොට ඔක්සිජන් අඩු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් හැමෝම දෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේකේ දැන් අනිත් පැත්ත වාහිනිය සැලකුවොත් මම බලන්න අනිත් පැත්තේ වාහිනිය දැන් මේ දේහ සෛල අතරින් ගමන් කරනකොට මොකද වෙන්නේ? හැමෝම ඔක්සිජන් ඉල්ල ගන්න. ඔක්සිජන් ඉල්ල ගන්න. මෙතනින් එනකොට ඔක්සිජන් දැක්ක ගමන් මට ඕනේ කියලා ඉල්ල ගන්නවා. ඔක්සිජන් ඉල්ලගෙන මදිවට කාබන් ඩයොක්සයිඩ් උත් දෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? මේ පිරිසිදු රුධිර වාහිනිය ටික අපිරිසිදු වෙනවා. හරියටම තැනක් වෙන් කරන්න බෑ. දැන් මේ රතු වාහිනිය ටික ඔක්සිජන් අඩු වෙලා නිල් වාහිනියක් හැදෙනවා. දැක්කද ධම්නිසා ශිරා? එතකොට මේ පැත්ත මොකද්ද? ධමනිය. මේ පැත්ත මොකද්ද? ශිරා. එතකොට මේ જાතිය ශිරා ගොඩාක් එකතු වුනහම අපරමහා ශිරා පහළ කොටසින් උඩා කොටසින් ඔක්කොම එකතු වුනහම පූර්වමහා ධමනිය. පූර්වමහා ශිරාව. ශිරා පූර්වමහා ශිරා. එතකොට ඒ විදිහට ශිරා හැදෙනවා. එතකොට මේ විදිය වාහිනියකට අපි කියනවා මේ ධමනිකාවක් කියලා. ඊට මෙහා තියෙන ලොකු වාහිනිය තමයි ධමනිය. මෙන්න මේ චූටි නාල වලට කියනවා නිල් ඒවයි රතු ඒවයි ඔක්කොටම කියනවා කේශ නාලිකා කියලා. මේ පැත්තේ හැදෙන මේකට කියනවා අනුශිරාව කියලා. අනුශිරාව.
එතකොට දැන් දමනියක් කියන්නේ මේ විදිහට හලපුව සංස්ථානික මහා දමනියෙන් එන අත්තක් සැලකුවොත් පිරිසිදුනේ. ඒව කේශනාලිකා වලට බෙදෙනවා. මේ කේශනාලිකා කියලා කියන්නේ කේශ කියන්නේ කෙස්කස්. කෙස්කස් වගේ නාලිකාවලට කියනවා කේශනාලිකා. ඕගොල්ලෝ කේශනාලිකා දැකලා තියෙනවා. මේ ඇහැ පොඩි කරොත් ඔය සමාල්ලාට රොඩක් ඒවා මේ වැටලා අපි ඇහැ පොඩි කරන්න එපා. අපි ඒ උනාට ඔහොම කරනවා. කරාම ඇහැ මොන පාට වෙනවද? රතු පාට වෙනවා. රතු පාට වෙනවා. ඇහි ඉරිරි යනවනේ ඒක රතු පාට. ඇහි රතු පාට ඉරිරි යන්නේ නැද්ද සුදු ඉරියාවේ? යනවා. අන්න ඒ ඉරිකේෂනාලිකා. එහෙම නැත්නම් ඇහි ඉන්නම ඔන්නෝම ඔන්නෝම කරලා බැලුවාම මේ යට ඇහි පිල්ලමේ තිරිරි වගේ පේනවා. ඒත් කේෂනාලිකා. දැන් මොකද උනේ මේ පිරිසිදු රුධිරය දැන් මේ දේහ සෛල විසින් ඔක්සිජන් නිර්වාගෙන කාබන් ඩයොක්සයිඩ් දුන්නාම ඉබේම අපිරිසිදු වුණා. අර මේ පොඩි පොඩි යලදල එකතු වෙලා සැදෙනා ලෙස ලොකු ගංගා වගේ මේ ජාතිය ශිරා ගොඩාක් එකතු වුණාම අපරමහා ශිරාව පල්ලෙහා කොටසේ. ඒ ජාතිය ශිරා ගොඩාක් එකතු වුණාම උඩ පැත්තෙන් පූර්වමහා ශිරාව. හරි? දැන් මේ රූප සටහන ඇඳගෙන කොටස් ටික නම් කරගන්නකෝ. මේ මොනවද දේහ සෛල. මේ ලකුණු කරලා තියෙන්නේ දේහ සෛල. දේහ සෛල කියන්නේ ශරීරයේ තියෙන සෛල. දැන් එතකොට මේකට වාක්‍ය දෙක තුනක් ලියාගමු නෝට් එකක් ලිව්වෙම නැහනේ. පොඩ්ඩක් ඉන්නවද? හරිද ලනුරා? ලියාගමු එහෙනම්. ධමනිකා වලට බෙදේ. ධමනිකා වලට බෙදේ. ධමනිකා කේශනාලිකා වලට බෙදී
කේශ නාලිකාවලට බෙදී ආයිඩියා කියන්න. දමනිකා කේශ නාලිකාවලට බෙදී දේහ සෛල අතරින් ගමන් කරයි. දේහ සෛල අතරින් ගමන් කරයි. කේශනාලිකාවල තිබෙන රුධිරයේ අඩංගු ඔක්සිජන් දේහ සෛලවලට ගමන් කරයි. දේහ සෛලවල තිබෙන කාබන් ඩයොක්සයිඩ් දේහ සෛලවල තිබෙන කාබන් ඩයොක්සයිඩ් දේහ සෛලවල තිබෙන කාබන් ඩයොක්සයිඩ් කියන්න වන්ත කේශනාලිකාව වෙත ගමන් කරයි. හරියට හරි. දේහ සෛලවල තිබෙන කාබන් ඩයොක්සයිඩ් කේශනාලිකාව තුළට ගමන් කරයි. එවිට රුධිරය ක්‍රමයෙන් අපිරිසිදු වේ. හරියට හරි. දිනිති විතරයි උත්තර දෙන්නේ ඈ. දිනිති විතරනේ උත්තර දෙන්නේ. දිනිති රුවන්තා විතරයි උත්තර දෙන්නේ. එවිට රුධිරය ක්‍රමයෙන් අපිරිසිදු වේ. අපි මේකේ ලකුණු කරලා පිරිසිදු රුධිරය හතු පාටින් මං ඇඳා. මෙතන දාම් පිරිසිදු රුධිරය මේ තියෙන පිරිසිදු රුධිරය. මේ පැත්තට ලකුණු කරලා මොන රුධිරයද එහෙනම්? අපිරිසිදු රුධිරය. පිරිසිදු. අපිරිසිදු රුධිරය මොනවා වැඩි? කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් වැඩි ඔක්සිජන් අඩුයි. ධමනියක් යනු හෘදයෙන් ඉවතට ධමනියක් යනු හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන වාහිනියකි. ධමනියක් යනු හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන වාහිනියකි.
හෘදයට පහළින් පිහිටි හෘදයට පහළින් පිහිටි ශරීරයේ කොටස් වලින් කොටස් වලින් අපිරිසිදු රුධිරය සියල්ල එකතු වී අපිරිසිදු රුධිරය සියල්ල එකතු වී අපර මහා ශිරාව සෑදී හෘදයට ඉහළින් පිහිටි කොටස් වල අපිරිසිදු රුධිරය සහිත අනුශිරා සියල්ලම එකතු වී පූර්ව මහා ශිරාව සෑදී තර ගෙදර වැඩක් දුන්නා හිසේ තියෙන අපිරිසිදු රුධිර සෛලයක් නැවත හිසට පැමිණීම පෙන්වන ගැලීම් සටහන ලියන්න කියලා. ඒක ගෙදර වැඩ. තව ගෙදර වැඩක් දෙන්න හද. පෙරල ගන්න 82 වෙනි පිටුව අච්චු පොතේ 82. අච්චු පොතේ 82. මෙන්න මේ හෘදය හා සම්බන්ධ ප්‍රශ්නේ ගැන මේ කතා කරන්න යන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ. 82. ප්‍රශ්නේ කියව ගන්න 82. A B C කියලා කොටස් තුනක් තියෙනවා. ප්‍රශ්නේ හොඳට කියව ගන්න. පිළිතුරු සැපේදී රූපේ සඳහන් අංක පමණක් යොදා ගන්න කියලා කියනවා. දැන් සිම්පල් A ප්‍රශ්නේ කියවන්න රුවන්තේකේ දකුණු කර්ණිකාවට විවෘත වන ශිරා දෙක කුමක්ද? දකුණු කර්ණිකාවට විවෘත වන ශිරා දෙක කුමක්ද? උත්තරේ කියන්න එකක් කියන්න පුදාරා. දැන් මයික් ඔන් කරන්න වැස්තිලා ඉන්නවා ඔක්කොගේම ප්‍රශ්න අහන්න. එකක් කියන්න පුදාරා. අපර මහා ශිරාව. හරියට හරි. අපර මහා ශිරාව. අනිත් එක කියන්න දේවමිනි උත්තරා. උත්තර මහා ශිරාව. උත්තර මහා ශිරාව. එහෙම නැත්නම් පූර්ව මහා ශිරාව. දකුණු කර්ණිකාවට විවෘත වන ශිරා දෙකම කියන්න ගිම්මානි.
උත්තර මහා ශිරාවයි අදර මහා ශිරාවයි. හරියට හරි. උත්තර මහා ශිරාවයි අදර මහා ශිරාවයි. එහෙම නැත්නම් පූර්ව මහා ශිරාවයි අපර මහා ශිරාවයි. දැන් B. ප්‍රශ්නේ කියවන්නේ ලෙනුර B. මල්කි කියන්න දෙවනි ප්‍රශ්නේ B. රුධිර සංසරණ පද්ධතියේ යහපැවැත්ම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් 5ක් ලියන්න. නෑ ඒකේ උඩ B. ද්විතුණ්ඩ කතාව. ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට නම් කර ඇති අංක පිළිවෙලින් ලියන්න. ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට නම් කර ඇති අංක පිළිවෙලින් කියන්න. ඕකේ පැන්සලින් ඔය හෘදේ පැන්සලක් අරගෙන ඉස්සෙල්ලා වම දකුණ ලකුණු කරන්නකෝ. වම දකුණ. එතකොට වම දකුණ ලකුණු කරාම අපිට ත්‍රිතුණ්ඩ කපාටේ ද්විතුණ්ඩයි හොයාගන්න ලේසි. පළවෙනියට අහන්නේ ද්විතුණ්ඩ කපාටේ. ද්විතුණ්ඩ කපාටේ අංකේ කියන්න තිසරණි. අංක 10. අංක 10. මේ හැබැයි මේ අහන්නකෝ දැන් මං කියවනේ ද්වි කියන්නේ වම් පැත්ත එක කියලා. ඔතන අපි මතක තියාගන්න එහෙමකොට ද්වි කියන්නේ මේ කෑලි දෙකක් තියෙන නිසා. හරි? කෑලි දෙකක් කොහොම ඇරෙනවා වැහෙනවා. ඒකයි ද්විතුණ්ඩ කියන්නේ. ත්‍රිතුණ්ඩ කියන්නේ නම් කෑලි කීයද? 3ක්. තුනක්. මෙහෙම කපාටේ තියෙන කෑලි 3ක්. ද්විතුණ්ඩ එකේ 2යි. හරි? එතකොට ද්විතුණ්ඩ කපාටේ කොයි එකද? 10 කියලා තිසරණී කිව්වා. ත්‍රිතුණ්ඩ කපාටය කීයද ඉලක්කම? 9. 9 9 ගමුනේ 9 නේද එතන? 9. ඊළඟ C. ප්‍රශ්නේ කියන්නේ දෙව්මිනි උත්තරා. C. හෘදේ කුටීර 4 නම් කර ඒ සඳහා රූපයේ දක්වා ඇති ඉලක්කම් ලියන්න. හෘදේ කුටීර 4 නම් කරන්නලු. පශානි කියන්නේ එකක් කුටීරයක් දකුණු කර්ණිකාව. දකුණු කර්ණිකාව. දිලිති ඊළඟ එක වම් කර්ණිකාව. වම් කර්ණිකාව. සිටිජ දකුණු කර්ණිකාවයි වම් කර්ණිකාවයි කිව්වා. සිටි කියන කෝෂිකා දෙකම දකුණු කෝෂිකාව වම් කෝෂිකාව. දකුණු කෝෂිකාවයි වම් කෝෂිකාවයි. එතකොට කාමර 4 කුටීර කියන්නේ කාමර 4 නම් කරලා ඒ වගේ ඉලක්කම් 4 කියනවා. දකුණු කර්ණිකාවේ ඉලක්කම කීයද? 2 2 ගමු නේද? දකුණු කර්ණිකාව 2. වම් කර්ණිකාව 5. දකුණු කෝෂිකාව 13 13 ගමු. වම් කෝෂිකාව 14 14 ගමුනේ. 14 නේද? ඔව් ටීචර්. 14 ගමු. එතකොට මම දැන් ගෙදර වැඩ දෙකක් දුන්නා. එකක් තමයි අර හිසේ තියෙන අපිරිසිදු රුධිර සෛලයේ ගැලීම් සටහන. අනිත් එක තමයි අච්චු පොතේ 82 වෙනි පිටුවේ හෘදය පිළිබඳ අහන ප්‍රශ්නයේ A B C 3 විතරයි. අනිත් ඉතින් කරන්න බෑ කතා කරේ නෑනේ. අනිත් බෑ. මේ ටික ඉගෙනුව ටිකෙන් ඒ ටිකට උත්තර ලියලා එනම් ෆොටෝ එකක් ගහලා මට එවන්න. හරි? එහෙනම් මම ගන්නම්.
ආයිබෝවන්. ආයිබෝවන් ටීචර්. අයිබෝවන් ටීචර්. අයිබෝවන් ටීචර්